මේ රටේ තරුණ પરම්පරාව අද තමන්ගේ රට පිළිබඳ අපේක්ෂා බංගත්තට පත් වී තිබෙනවා. මේ රට තුල ජීවත් වීම තමන්ගේ අනාගතයේ අඳුරු බවට පත් වෙනවායි කියන විශ්වාසයක් ගොඩනගී තිබෙනවා. අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නැතුව ඇති වී තිබෙනවා. අතරමං වී තිබෙනවා. ඔවුන් කල්පනා කරනවා රට මාරු කරලා මේකට උත්තරයක් හොයාගන්න. හැබැයි අපි ඔවුන්ට කියන්නේ රට මාරු කරාට මේක උත්තරයක් ලැබෙන්නේ නැහැ. හැම දිනාටම රට මාරු කරන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒ වගේම අපේ ඈත ගම්වල ගොවි ජනතාව වෙන කිසිවක් නෙමෙයි ඉල්ලා සිටින්නේ. තමන්ගේ ගොවිතැන යෙදීම සඳහා තමන්ට කුඹුරක් තිබෙනවා, වර්ෂාව ලැබී තිබෙනවා, හාන්න පුළුවන්, වගා කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. හැබැයි පාලකයා විසින් මොකද කොට තිබෙන්නේ? එම ගොවිතැන් කිරීම සඳහා තියෙන සියලු පහසුකම් අද නතර කොට තිබෙනවා. ගොවි ජනතාව පාරට බහලා කෑ ගහන කුමක් වෙනුවෙන්? අපිට අපේ ගොවිතැන කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික දෙන්න. ඒ සඳහා අවශ්‍ය වෙන යෙදවුම් ටික දෙන්න කියලා ගොවින් දසදහස් ගණන් පාරට බහලාද ආමන්ත්‍රණය කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ හාමුදුරන් වහන්සේලා පූජකතුමල්ලා අද වේගයෙන් ඉස්සරහට එමින් තිබෙනවා. විශේෂයෙන් පාස්කු පහරත් එක්ක එම වින්දිතයන්ට සාධාරණ ඉල්ලමින් කාදිනල් උන්වහන්සේ ඇතුළු නේද කතෝලික නායකයන් විශාල ප්‍රමාණයක් අද ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අපි හාමුදුරන් වහන්සේලා මේ ඇති වී තිබෙන ඛේද වාචක පිළිබඳව විශාල වේදනාවකින් අලුත් බණක් දේශනා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් සමාජයේ සෑම සමාජ තීරුවක්ම අපි දැක්ක පසුගියදා ගුරු අරගලයේදී ඒ වගේම වෘත්සමිති ව්‍යාපාරය ඒ වගේම දීවර ජනතාව මේ හැමදෙනාම තමන්ගේ දුක්ඛ පීඩාවට එරෙහිව සටනක් දියත් කරලා තිබෙනවා, අරගලයක් දියත් කරලා තිබෙනවා. අද අපේ රටේ කර්මාන්තකරුවන් විශාල අසීරුතාවයකට පත් වී තිබෙනවා. අද අපේ රටේ ලාභ උපයන්නේ කර්මාන්තකරුවා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ව්‍යවසායකයා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ව්‍යාපාරිකයා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ඉතාමත් කුඩා ඩීල් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමයි කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා ඇන්ටිජන් ගේනකොට එම ඩීල් කාරයන් එකෙන් ලාභය උපයනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ PCR කට්ටල ගේනකොට ඩීල් කරුවා ආදායම උපයනවා. ඔවුන් කර්මාන්තකරුවන් නෙවෙයි. ඔවුන් ව්‍යවසායකයන් නෙවෙයි. නිරෝධායනය කරන්න හදනකොට ඩීල් කරුව ලාභය උපයනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේනකොට ඩීල් කාර්යය ලාභය උපයනවා. ඉන්දියාවෙන් පොහොර ගේනකොට ඩීල් කාර්යයක් ඒකට මැදිහත් වෙලා තමන්ගේ account එකට සල්ලි ටික දාගන්න. චීනෙන් පොහොර ගේනකොට ඩීල් කරුවන් එකෙන් ලාභය උපයනවා. සිදු වී තිබෙන කුමක්? අපේ රටේ මුළු ආර්ථිකයේ විශාල පංගුවක් මේ ඩීල් කරුවන් අතර අත්පත් වී තිබෙනවා. සැබෑ කර්මාන්තකරුවන්, සැබෑ ව්‍යවසායකය මේකෙන් බිඳ වැටී තිබෙනවා. ඒ නිසාද කර්මාන්තකරුවන්ගේ ව්‍යවසායකයන්ගේ විශාල දුකක්, වේදනාවක් පිට කරමින් තිබෙනවා. ඔවුන්ගේ ශේෂ්ත්‍රයේ කඩාවැටීම් පිළිබඳව ඔවුන් අපට කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. එනිසා කවරදාටත් වඩා වැඩියෙන් අපේ සමාජයේ සියලුම සමාජ තීරු, සියලුම සමාජ කණ්ඩායම් මේ ඇති වී තිබෙන ව්‍යසනයට එරෙහිව හඬ නගන්න පටන් අරන් තිබෙනවා. ඉදිරියට එන්න පටන් අරන් තියෙනවා. ලියන්න පටන් අරන් තියෙනවා. කියන්න පටන් අරන් තිබෙනවා. දැන් මොකද කළ යුතු වන්නේ? අපි මේ අලුත් දේශපාලනේ, අනාගතේ නිර්මාණය කරන දේශපාලනයේ මහජන මධ්‍යස්ථාන අපි ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම අපි විශාල උත්සාහයක් දරමින් තිබෙනවා. මේ සියලු දෙනා එකතු කරන්න පුළුවන් බහුජනම ව්‍යාපාරය අපි හදනවා. මේ රට තව දුරටත් මේ විදියට කිඳිරි ගග ඉබි ගමනෙන් ඉදිරියට යා යුතු රටක් නොවේ. මේ රටේ සංවර්ධනයේ කොඩි අරගෙන වේගෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක්. ජනතාව අතර අති නැති පරතරය අවම කරමින් ආර්ථික සාධාරණත්වය ඇති කරමින් ඉස්සරහට යන්න පුළුවන් රටක්. අපේ රටේ සියලු ජන කොට්ටාසයන්ට සාධාරණ තමන්ගේ සංස්කෘතීන්, තමන්ගේ ආගමික ඇදහිලි, තමන්ගේ විශ්වාසයන් මත සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරන්න ඕන. අන්නේ රට නිර්මාණය කිරීම සඳහා වූ විශාලතම බහුජන ව්‍යාපාරය අපි හදන්න ඕන. විශේෂයෙන්ම අපි හිතනවා ලංකාවේ අද මේ මොහොතේ මතුවී තිබෙන්නේ විශේෂිතම දේශපාලන තත්ත්වයක්. පසුගිය ජනාධිපතිවරණයේදී ගිය අවුරුදු අගෝස්තු මාසයේ 5 වෙනිදා මහා මැතිවරණයේදී විශාල ජනවරමක් අරගෙන බලයට පත් වූ පාලක කණ්ඩායම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අසාර්ථකම විවේචනයට භාජනීය වූ දේශපාලන කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. ආණ්ඩුව අතර සමගිය පළුදු වී තිබෙනවා. ආණ්ඩුව ඇතුලේ ඒකමතික දේශපාලනයක් නැති වෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ආණ්ඩුව ඇතුලේම ආණ්ඩු තීරණ වලට එරෙහිව කතා කරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ හින්දා දේශපාලනික වශයෙන් ඒකමතියක් නැති බෙදුණු කැඩුණු කණ්ඩායමක් හැටියට ආණ්ඩුව ඉන්නවා. ජනතාව ඇතුළ අප්‍රසාදයට විරෝධයට පත් වෙච්ච ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා. එම විරෝධයේ ප්‍රධාන පංගුවක් 2019 15 පන්නේම ආණ්ඩුවක් බවට පත්වීමේ හේතුව තිබෙනවා. එනිසා අපි කියන්නේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි, මහජන ව්‍යාපාර ශක්තිමත් ඉදිරියට ගෙන හැකි සුවිශේෂී දේශපාලන තත්ත්වයක් මතුවී තිබෙනවා. අන්න ඒ සඳහා අපි මේ රටේ සියලු දෙනාට ආරාධනා කරන්නේ අවංක භාවයේ තිබෙන, මේ රට ආදරයේ තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි විශ්වාසය තබන, මේ ආර්ථික දේශපාලන ගමන පරිවර්තනය කළ යුතු කියලා විශ්වාස කරන, මේ ආර්ථික දේශපාලන පිරීමත් එක්ක රටට ඉස්සරහට යන්න බෑ කියලා විශ්වාස කරන සියලු ජනය ඒක රාශි කරන්න පුළුවන් මහජන ව්‍යාපාරය අපි ගොඩනගනවා. ඒ මහජන ව්‍යාපාරයත් එක්ක ඔබත් එක්ක අපි මේ රටේ පොදු පුරවැසියන් එක්ක
මේ රට ගොඩනැගීම් පිළිබඳ සාකච්ඡාව අපි කරන්න ලෑස්ති. කොහොමද මේ දූෂිත භාවයට පත් වී තිබෙන දේශපාලනය අදූෂිත දේශපාලනයක් මහජන සේවා බවට පරිවර්තනය කරන්නේ කොහොමද? වරප්‍රසාදලත් තනතුරක් ශේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙන දේශපාලනය වරප්‍රසාද ටික ගලවලා පොදු මහජන සේවා බවට පරිවර්තනය කරන්නේ කොහොමද? ආණ්ඩුව, දේශපාලකය, රාජ්‍යාංශය, පෞද්ගලික අංශය, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා මේ ඔක්කොම සාමූහිකව මේ රට කොට නැගීම සඳහා ප්‍රයත්නක යෙදෙන්නේ කොහොමද? අන්න ඒ සඳහා දැක්මක් සහිත වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. අපි හිතනවා මේ රට ගොඩ නැගී හැකිවන්නේ අපි හැමදාමත් කියන පරිදි තනි මැජික් කරුවන්ට නෙවෙයි, ඉන්ද්‍රජාලිකයන්ට නෙවෙයි. මේ රටේ ජනතාව දශක ගණනාවක් ඉන්ද්‍රජාලිකවන් පස්සේ ගියා. තනි මෙවුම් කරුවන් පස්සේ ගියා. හැබැයි කිසියෙකුට මේ රට ගොඩනගන්න බැරි බව දැන් අපි ඉදිරිපිට ඉතා හොඳින් පෙන්눔 කොට තිබෙනවා. ඒ නිසා අපි හමු තිබෙන අභියෝගය තමයි මේ රට ගොඩනැගීම සඳහා සියලු ශේෂ්ත්‍රයන්, විද්වතුන්, වෘත්තීයවේදීන්, දේශපාලකයා, ආණ්ඩුව, රාජ්‍ය සේවය, පෞද්ගලික අංශය, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, තරුණ ප්‍රජාව, ගොවි ජනතාව, දීවර ජනතාව මේ සියල්ල තමන්ගේ දරුවන් පිළිබඳ ආදරෙන්, තමන්ගේ මව්පියන් පිළිබඳ ආදරෙන්, අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පොදි බැඳගෙන, අනාගතය පිළිබඳ සිහින පොදි බැඳගෙන සාමූහික මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දේශපාලනය සහ ව්‍යාපාරය අපි ගොඩනගනවා. ඒ පමණයි මේ රට තිබෙන මාවත. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ හැර ඔබට තෝරාගෙන තිබෙන මාවතක් තිබේද? දශක 7කට වැඩි කාලයක් ඔබ අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් කරලා තිබෙනවා. බණ්ඩාරනායක මහත්මයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය රාජ්‍ය පාලනයේ උඩින්ම තියලා තිබෙනවා. විශාල තෝරා ගැනීම් ගණනාවක්, විශාල අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. ඒ වගේම ඩී.එස්. සේනානායක මහත්මලා, ඩඩ්ලි සේනානායක මහත්මලා, ඔවුන්ගේ ඥාතීන් ඉහළම පුටුවල තිබිලා අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා, ඔහුගේ සොහිර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඔහුගේ අනික් සොහිර මුදල් අමාත්‍යවරයා හැටියට ඇතිතරම් අපි මේ රටේ ජනතාව අත්දැක බලා තිබෙනවා. මොකද්ද ඔබ ඉදිරිපිට තියෙන ශේෂපත්‍රය? කඩාවැටුණු ආර්ථිකය, දූෂිතභාවය ඉහවා ගියපු දේශපාලනය, සමාජ අපරාධ වලින් පිරුණු සමාජය. ඔබ කිසිසේත්ම විශ්වාස කරනවද යලි මේ සමාජ කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා? මේ දේශපාලන කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා? එනිසා ඔබ ඔබගේ හදවත තට්ටු කරලා අහන්න. ඔබගේ අත්දැකීම් වලින් මේ පාඩම් ඉගෙන ගන්න. ඔබ ඉස්සරහ දියත් වෙමින් තිබෙන විනාශකාරී දේශපාලනයෙන් ඔබ අත්දැකීම් එකතු කරගන්න. අපි ඔබට කියන්නේ එකයි, මේ රට නව පරිවර්තනීය මාවතකට පරිවර්තනය කළ යුතුයි. ඒ වෙනුවෙන් කැප කරන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. අපි ඔබට ආරාධනා කරන්න. මේ දේශපාලන පරිවර්තනය අපි අත්පත් කරගත යුතු පරිවර්තනය. ලංකා දේශපාලන ඉතිහාසයේ ඇති වී තිබෙන වැදගත්ම දේශපාලන සම්දිස්ථානයි. මේ සම්දිස්ථාන ඉතා හොඳින් කළමනාකරණය කරලා සෑම දෙනාම එකතු කරන්න පුළුවන් මධ්‍යස්ථානය ගොඩනගලා මේ රට පරිවර්තනය කිරීමේ දෙසියාවට ගෙනියන්න ඕන. අන්නේ ගෙන යාම තමයි 1988-89 වීරවරුන් වීරවරියන්ට අපි සාතිසේ අපේ පැත්තෙන් සිදු විය යුතු යුතුයකම් සහ වගකීම් ඉටු කරා කියලා අපි විශ්වාස කරන්නේ. එසේ නැතුව ඔවුන් මතක් කරමින්, ඔවුන් සිහි ගන්වමින්, ඔවුන් ගැන කවි ලියමින්, ඔවුන් ගැන රචනා ලියමින්, ඔවුන් ගැන කතා කරමින් ඉඳමින් විතරක් පළක් නැහැ. අප කළ යුතු වන්නේ කුමක්ද? අපේ මාතෘභූමිය අද විවිධ රාජ්‍යයන්ගේ දඩබිමක්, කෙලිබිමක් බවට පත් වෙලා තිබෙන මාතෘභූමියට නිදහසක් අවශ්‍ය නැද්ද? අපේ ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීම අයිතිය අපිට අවශ්‍ය නැද්ද? අපිට අපේ සම්පත් ටික කළමනාකරණය කරලා ඉදිරියට ගෙන යාමේ අයිතිය අපිට අයිති නැද්ද? අන්නේ අයිතිය අපි දිනා ගන්න ඕන. අපේ රටේ මේ දේශපාලනය වරප්‍රසාදල දේශපාලනය, අතිශය දූෂිත දේශපාලනය. මේකෙන් අපේ රටේ මාතෘභූමිය ගලවා ගත යුතු නැද්ද? ඈත ගම්මානවල අනේක විද දුක්ඛ දෝමනස්වල මුහුණ දී තිබෙන ජනතාවට සුරක්ෂිත ජීවිතයක් අවශ්‍ය නැද්ද? නොතෙමින්න වහලක් නැති, කුසට ආහාරයක් නැති, අසනීපයක් වුණාම බෙහෙතක් නැති, දරුවන්ට අධ්‍යාපනයක් නැති, පිරිසිදු වතුර ටිකක් නැති, පෝෂ්‍යදායී ආහාර වේලක් නැති, මානසික සුවයක් නැති, කෙසෙල් පරඬල් බවට පත් වෙච්ච පොදු ජනතාවක් ඉන්නවා. ඒ පොදු ජනතාවට ජීවිතයක් උරුම කර දිය යුතුයි. අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි අවුරුදු 70ක් 80ක් වෙනකොට අපි මිය දෙනවා. දශක 7-8ක් ජීවත් වෙන මිනිස්සු. මේ හැම මිනිසෙකුටම තමන්ගේ ජීවිත කාලය ඇතුළත මිනිසෙක් හැටියට ජීවත් වී මිය යාමට අයිතියක් සකස් කළ අයිතියක් තහවුරු නොකළ යුතුද? ඒ තහවුරු කළ යුතුයි. අද අපේ රටේ මිනිසුන්ට මිනිසෙක් හැටියට මිය යන්න අයිතියක් තිබෙනවද? එහෙම නැහැ. සෞඛ්‍ය අනාරක්ෂිත භාවය, අධ්‍යාපනයක් නොමැතිකම, නිසි ආහාර වේලක් නොමැතිකම, නොතෙමින්න වහලක් නොමැතිකම,
අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීපු විශාල ජනතාවක් ජීවත් වෙනවා. අනාගතය පිළිබඳව අපේක්ෂා බංගත්වයට පත් වූ අනාගතය පිළිබඳව සිහින බොඳ වුණු අනාගතය අඳුරු අනාගතයක් බවට පත් වූ විශාල තරුණ පරම්පරාවක් ජීවත් වෙනවා. ඒ නිසා මේ රට මේට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කළ හැකියි. මේ සමාජය මේට වඩා හොඳ යහපත් සමාජයක් බවට පරිවර්තනය කළ හැකියි. මේ ආර්ථිකය මේට වඩා හොඳ ආර්ථිකයක් බවට පරිවර්තනය කළ හැකියි. අපි ඔබට කියන අපව විශ්වාස කරන්න. අප කිසිවෙක් මේ දේශපාලන නිරත වෙන්නේ අපේ අතීත පරම්පරාව වගේම 1988 89 මේ මාතෘ භූමිය වෙනුවෙන් දිවිදුන් ජීවිත පරිත්‍යාග කළ වීරවරියන් වගේම අප කිසිවෙක් මේ දේශපාලනය යෙදෙන්නේ අප කිසිවකට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ අරමුණෙන් හෝ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපිට තිබෙන පොදු යහපත් වමනාව පොදු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ මාතෘ භූමිය ලෝකයේ ඉහළම රාජ්‍යන් එක කරින් කර එකට හිටගෙන ගනුදෙනු කරන්න පුළුවන් මාතෘ භූමියට මේ මාතෘ භූමියෙන් පත් කළ යුතුයි. අද බෙලහින කළ තිබෙන නිවට භාවයේ පතුලට මැද දාලා තිබෙන අරාජික භාවයට පත් කරලා තිබෙන ලෝක ඉදිරියේ හැල්ලුවට පත් කරලා තිබෙන ලෝක ඉදිරියේ ධනින් වැටි ණය හිඟමනට එන රටක් බවට පත් කරලා තිබෙන රටේ ජාතික සම්පත් ලෝක බලවතුන්ට අලෙවි කර තිබෙන මාතෘ භූමිය ඇයගේ අසරණ භාවයට පත් කර තිබෙන මේ මාතෘ භූමියට මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය නොකළ යුතුද? අන්නේ අනාගත නිර්මාණය කිරීමේ වගකීමක් බාර ගන්න ලැසි. ලෝකයේ හැම රටක් එකම උරෙන් උර ගැටි කරින් කර ගැටි සහෝදරත්වයෙන් රාජතාන්ත්‍රික සබඳතා සම රාජ්‍ය අයිතිවාසිකම් ලෙස රාජතාන්ත්‍රික සබඳතාත් එක්ක ගොඩනගන්න පුළුවන් ලෝකයේත් එක්ක එකට යන්න පුළුවන් රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ රටේ ඈත ගම්වල ඉන්න ජීවත් වෙන පුරවැසියන්ට තමන්ගේ අනාගත පිළිබඳ අපේක්ෂාවන් අනාගත පිළිබඳ බලාපොරොත්තු ඔවුන්ගේ ජීවිතයේ වඩා සමෘද්ධිමත් ජීවිතයක් බවට පත් කිරීමේ ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා. අපේ රට ලෝකේ ඊටම ශක්තිමත්ම ආර්ථිකයක් තියෙන රාජ්‍ය බවට පරිවර්තනය කරනවා. ලෝකයේ ඉදිරියේ හිඟමන බවට පත් වී ඇති විශාල ණයකරුවෙක් බවට පත් වී ඇති මේ රට ණය භාවයෙන්ුත් හිඟන භාවයෙන්ුත් අපි මුදවා ගන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව නව ලෝකයක් දක්වා අපිට කැඳවාගෙන යා හැකියි. ඒ වෙනුවෙන් අපි දේශපාලනය යෙදෙනවා. ඒ සඳහා ශක්්‍යතාවය, ඒ සඳහා හැකියාව, ඒ සඳහා උවමනාව, ඒ සඳහා කැපකිරීම ඕනවටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. විශේෂයෙන්ම 1988 සුනාමි එදා ඝාතනයට ලක් වූ අපේ රෝණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු දසදහස් ගණන් වීරවරියන් ප්‍රාර්ථනා කරේ අන් කවරක්වත් නොවේ මේට වඩා හොඳ රටක්, මේට වඩා හොඳ අනාගතයක්. අන්නේ අනාගතය අපි නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් 1988 සුනාමි ජීවිත පරිත්‍යාග කළ අපේ සෝහිරියන්ගේ ඒ කැපකිරීම, ඒ පරිත්‍යාගයේ අධ්‍යාත්මයේ අරමුණ අපි අපේ ජීවිතයට උකහාගමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. You're watching the Life Traveller channel.